Good evening, everyone. Good evening, Miss. හරි. තාමත් කට්ටිය සම්බන්ධ වෙන ගමන් ඉන්න අපි විනාඩි දෙක තුනක් බලමු. එතකන් මම එක්සෑම් එක ගැන මතක් කරන්නම්. එක්සෑම් එක තියෙනවා ඔයගොල්ලන්ගේ සිකුරාදා. සිකුරාදා තියෙන මේ ටයිම් එක තමයි. ඒ කියන්නේ 5 ඉඳලා 6:00 වෙනකම්. එතකොට ඔයගොල්ලෝ 5ටම නෙමෙයි ලොග් වෙන්න ඕන. 4:45 වෙද්දි ලොග් වෙන්න ඕන. කලින් එක්සෑම් එකේ කරා විදියටම මතක ඇති හැමෝටම rules and regulations ටික එන්විලොප් එක කඩන්න බෑ මම කියනකම් මට පෙන්ලා තමයි එන්විලොප් එක බ්‍රේක් කරන්න ඕන. ලියන්නේ කොළවල ලියනකොට හරියට පැහැදිලිව ලියවෙන්න ඕන. රූලක් ඇර රූලක් ආන්සර් එක ලියවෙන්න ඕන. ඒ වගේම ෆොටෝ එක එවනකොට හොඳට පැහැදිලිව හොඳට ෆොටෝ එක ફોකස් කරලා මට කියව ගන්න පුළුවන් විදියට ෆොටෝ එක එවන්න. මොකද නැත්තම් මට ලකුණු දාන්න විදියක් නැහැ. නිකන් ඈතින් තියලා ෆොටෝ එක එවුවොත් හරියට ફોකස් කරලා අපු ටික හරියට පැහැදිලිව පේන විදියට ෆොටෝ එක එවන්න ඕන. කලින් නම්බර් එකටමයි මම නම්බර් එක ආයෙත් ළඟ එක්සෑම් එකට කලින් දවසේ ෂෙයා කරන්නම් WhatsApp group එකට නම්බර් එක ආයෙත්. එහෙම නැත්නම් මතකයි කලින් නම්බර් එකටම තමයි ෆොටෝස් ටික එවන්න ඕන. ඒ වගේම එන පාඩම් ගැන කිව්වොත් අද වෙනකම් කරපු ඔක්කොම පාඩම් ටික එනවා. ස්ක්‍රැච් වලින් පොඩි කොටසක් දාලා තියෙන්නේ. අද මම ඒ ටිකත් කම්ප්ලීට් කරන්නම් ස්ක්‍රැච් වලින් දාපු කොටස් ටික. එතකොට ස්ක්‍රැච් වලින් ටිකයි අනිත් ටික දැන් අද වෙනකම් ඉවර කරන කොටසෙන් සම්පූර්ණ ලොකු කොටසක් එන්නේ ශුද්‍ර පාලකවල පොඩි පොඩි කොටස් ටිකක් මොනවද ශුද්‍ර පාලකයක් කියන්නේ ඔය වගේ ඩෙෆිනිෂන්ස් ටිකක් ලියන්න තමයි එන්නේ. චුට්ටක් ඒක නිසා ඒ ටික බලා ගන්න. අනිත් ඒ වගේ නම් ඉතින් අන්තිම පාඩමෙන් සම්පූර්ණයෙන්ම ටිකක් වැඩිපුර කොටසක් දාලා තියෙනවා. පරිගණක ජාලගත කිරීමෙන් දාලා තියෙනවා. Excel වලින් පොඩි පොඩි කොටස් ටිකක් දාලා තියෙනවා. පළවෙනි පාඩමෙන් දාලා තියෙනවා. ඔක්කොගෙම මික්ස්චර් එකක් දාලා තියෙන්නේ හොඳට පාඩම් කරගන්න. ඔයගොල්ලෝ ලියන අන්තිම මාසික පරීක්ෂණය තමයි දැන් මේ ලියන්නේ. ඒක නිසා අන්තිම මාසික පරීක්ෂණයට හොඳ ලකුණු ගන්නවා කියලා හිතාගෙන පාඩම් කරන්න. අපි එහෙනම් ලෙසන් එකට යමු. හැමෝම පොත් ටික ගන්න. අපි ගිය සතියේ නතර කර තැන ඉඳලා අද පටන් ගමු ස්ක්‍රැච් නෙමෙයි. ස්ක්‍රැච් අපි අන්තිම පැය භාගෙ තියාගමු ස්ක්‍රැච් වලට. අපේ ලෙසන් එක කරලා අන්තිම පැය භාගෙ අපි ස්ක්‍රැච් කතා කරමු. අපි ස්ක්‍රැච් ලියාගත්තේ ප්‍රැක්ටිකල් බුක් එකේ. දැන් කරන ලෙසන් එක ක්ලාස් නෝට් එකේ තමයි ලියාගත්තේ. එහෙනම් හැමෝම ක්ලාස් නෝට් බුක් එක අරගෙන අද ඩේට් එක දාගන්න. අපි අන්තිමටම කතා කරා පුතේ පරිගණකයට මයික්‍රෝබිට් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක. කේබල් එකක් තියෙනවා. කේබල් එක හරහා අපේ කම්පියුටර් එකට මයික්‍රෝ චිප් එක අපේ මයික්‍රෝබිට් එක සම්බන්ධ කරන්න පුළුවන් කියන එක කතා කරා. මොකද කේබල් එකේ මිනි USB එකක් තියෙන. ඒ වගේම අපේ කම්පියුටර් ගහන්න පුළුවන් USB port එකක් තියෙන නිසා. අපි මේ ටික නෝට් ඩවුන් කරගත්තා. ඊට අමතරව අපි කතා කරා අපේ කම්පියුටර් එකට මේ විදියට මයික්‍රෝබිට් එකක් කනෙක්ට් වුණාට පස්සේ කොහොමද පෙන්눔 කරන්නේ කියන එක අපි කතා කරා. පෙන්눔 කරන්නේ අපේ ස්ටෝරේජ් යුනිට් එකේ කියන්නේ අර ලෝකල් ඩිස්ක් අපි පෙන් එකක් ගැහුවම පස්සේ පෙන්නන අන්න ඒ යුනිට් එකේ තමයි පෙන් එකක් ගැහුව විදියට පෙන්නනවා අලුතෙන් ඩිවයිස් එකක් කනෙක්ට් වුණා කියලා. අපි මේ ටිකත් ගිය සතියේ නෝට් ඩවුන් කරගත්තා. ඊළඟට මම කිව්වා අපිට මේක දැන් නිකම්ම අරගෙන හරියන්නේ නැහැනේ. අපි මේක කෝඩ් කරන්න ඕන. මේක කෝඩ් කරන්න වෙනම software එකක් වෙනම මෘදුකාංගයක් තියෙනවා. ඒ මෘදුකාංගය අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕන නැහැ. අපිට ඒක ඔන්ලයින් ආකාරයට තමයි කේතනය කරන්න ඕන. එතකොට ඒක ඔන්ලයින් ආකාරයට කේතනය කරනකොට අපි ඒකට ඒ software එකට යන්න ඕනේ. software එකට යන විදිය තමයි මෙන්න මේ වෙබ් අඩවිය මේ විදිහට දීලා තියෙනවා. www.makecode.com කියන වෙබ් අඩවියෙන් තමයි අපි මේ මයික්‍රෝබිට් කියන එක කෝඩ් කේතනය කරන්න භාවිතා කරන මෘදුකාංගය වෙන්නේ. එතකොට මේකට පහසු ක්‍රමයක් හඳුන්වා දීලා තියෙනවා කියලා අපි කතා කරා. මේ makecode.com කියන එකට ගියාට පස්සේ
අපි අර ස්ක්‍රැච් වල විදියටම වෙනසක් නැහැ. ස්ක්‍රැච් වල කර විදියටම කරන්න තියෙන්නේ කෝඩ් ටික ඩ්‍රැග් කරලා ඩ්‍රොප් කරන්න. ඒ කියන්නේ ඩ්‍රැග් කරන් ඇවිල්ලා කෝඩ් ටික නිකම්ම තියාගෙන යන්න තියෙන්නේ. බිල්ඩින් බොක්ස් එකක් වගේ හදාගෙන යන්න තියෙන්නේ. මම ඒ ටික ගිය සතිය වලට කතා කරා කොහොමද මේක කරන්න කියන එක. ඔයගොල්ලෝ මම පෙන්නුවත් ඔන්ලයින් ගිහිල්ලා කොහොමද මේකේ වැඩ තියෙන ඉන්ටර්ෆේස් එක මොන වගේ එකක්ද කියන එක. එතකොට මම ස්ක්‍රැච් උත් ගිය සතිය ආයෙත් මුලින් ඉඳලා පටන් ගත්ත ඔයගොල්ලොන්ට මොකද ස්ක්‍රැච් වල මතකයක් තියෙන්න ඕන මේක චුට්ටක් අයිඩියා එකක් ගන්න ඕන නා. එතකොට දැන් ස්ක්‍රැච් එකක් යන නිසා අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ මේකේ කොහොමද කෝඩින් යන්නේ කියන එක ගැන පැහැදිලි කරගන්න. මම හිතනවා පුතේ අපි ගිය සතියේ අන්තිමටම නෝට් ඩවුන් කරගත්තේ මෙන්න මේ කොටස නේද? මේ කොටස වෙනකන් අන්තිමටම නෝට් ඩවුන් හරි very good. හරි එහෙනම් අපි මෙතන ඉඳලා ඊටු ටික ගැන කතා කරමු කොහොමද අපි මේ මයික්‍රොබිට් කියන එක කේතනය කරන්න පටන් ගන්න කියන එක. ඔයගොල්ලන්ට පොඩි අදහසක් තමයි අපි මේ ලෙසන් එකේ දෙන්නේ. මොකක්ද මේක කොහොමද මේක කෝඩ් කරන්න කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගන්න තමයි මේ පාඩම ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. ඊට පස්සේ මම මේක පෙන්නුවා ඔයගොල්ලන්ට ඔන්ලයින් ගිහිල්ලා මයික්‍රොබිට් කේතනය කියන්නේ කෝඩ් කරන්න අපි භාවිතා කරන software එක මේක කියලා. ඒ වගේම අපිට පුළුවන් මේකේ විශේෂත්වයක් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි මේක කේතනය කරනකොට අපිට සිංහලෙන් වුණත් මේක යූස් කරන්න පුළුවන්. ඉංග්‍රීසිම වෙන්න ඕන නැහැ. ඒකට අපි මේකේ තියෙනවා more කියලා ඔප්ෂන් එකක්. more කියන ඔප්ෂන් එකට ගිහිල්ලා ලැන්ග්වේජ් වලට ගිහිල්ලා ලැන්ග්වේජ් වල සිංහල මීඩියම් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට පුළුවන් මේක සිංහලෙන් වුණත් කෝඩ් කරන්න. අර අපි ස්ක්‍රැච් එක සිංහලෙන් කෝඩ් කරේ. ස්ක්‍රැච් එක නම් ওই විදිහට මෙතඩ් එකක් නෙමෙයි අපි කරේ. අපි අපේ කම්පියුටර් එකෙන්ම සිංහල Google input tools දාගෙන සිංහලෙන් කෝඩ් කරා. හැබැයි දැන් මේක ඔන්ලයින් විදිහටනේ තියෙන්නේ. එතකොට මේක අපිට එතනින්ම තියෙන ඔප්ෂන් එකක් සිංහලට හදාගන්න. මම මේක කරලා පෙන්නන්නම්. හැබැයි ඉතින් ඒක කරලා ලොකුවට අපිට මේකේ මේ කියන්නේ මෙවලමක් නැතුව මයික්‍රෝ චිප් එකක් නැතුව ලොකුට අවුට්පුට් එකක් බලා ගන්න විදියක් නැහැ. හැබැයි දල විදියට අවුට්පුට් එකක් බලා ගන්න chance එකක් තියෙනවා. මම ඒ ටික අද ප්‍රැක්ටිකලි ඔයාලට කරලා පෙන්නනවා. ඊට කලින් මම පෙන්නන්නම් කොහොමද මේකේ මේ ලැන්ග්වේජ් එක හදන්න යන්නේ ඒ කොටස. ඒ වගේම මේක ප්‍රායෝගික භාවිතා කරනකොට පුතේ මේක අපි යන්න ඕනේ මෙන්න මේ අර මම කලින් කියපු එකම www.makecode.microbit.org මේ මයික්‍රොබිට් එකේ මේ කෝඩ් එකට තමයි අපි යන්න ඕන. වෙබ් අඩවිය තුලට පිවිස ඒකේ තියෙන ප්‍රොජෙක්ට් වලින් new project එකක් ගන්න ඕන. නිකම්ම අපි ඕපන් කරනකොටම කොහොමත් ඕපන් වෙනවා new project එකක්. අපිට දැන් අපි මොකක් හරි exercise එකක් කරලා තව අලුත් එකක් ගන්න ඕන නම් projects වලට ගිහිල්ලා new project එකක් ගන්න ඕන. අර scratch වලදී file වලට ගිහිල්ලා new එකක් ගන්නවා වගේ මේකෙත් projects වලට ගිහිල්ලා new project එකක් ගන්න තියෙන්නේ. මෙහි blocks යන්න click කර විට blocks සම්බන්ධ කිරීමෙන් පහසුවෙන් කේතගත කරගත හැක. අපි type කරන්න අවශ්‍ය නැහැ. block ටික ඇදන් ඇවිල්ලා එක එක පිළිවෙලට හදලා තමයි අපි මේක කේතනය කරන්නේ. එහෙම නැත්නම් අපිට මේක ඒ විදිහට block ඇදන් ඇවිල්ලා කරන්න නැතුව අපිට පුළුවන් පරිගණක භාෂාවක් දන්න. දැන් ඔයාලා පරිගණක භාෂාව දන්නේ නැහනේ. පරිගණක භාෂාවක් දන්නවා නම් පරිගණක භාෂා කියන මම ගිය සතියේත් කිව්වා JavaScript කියලා එකක් තියෙනවා. Python, C++ ඔය විදිහට පරිගණක භාෂා තියෙනවා. මේ වගේ පරිගණක භාෂාවක් දන්නවා නම් අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම කෝඩින් එක ලියලා මේක කෝඩ් කරගන්න. එහෙම නැත්නම් අපි ඔයාලා වගේ කට්ටිය ඔයාලා තාම grade 9 ඉන්නේ. ඔයගොල්ලන්ට වගේ පරිගණක භාෂා ගැන දැනුමක් නැහැ. ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ අර building blocks හදනවා වගේ blocks ඇදන් ඇවිල්ලා මේක කේතනය කරන එක. මම මෙහෙම කියාගෙන යන්නේ මුලින්ම මම කියාගෙන ගිහිල්ලා ප්‍රැක්ටිකල් එකක් දීලාම ඔයගොල්ලන්ට ලියන්න දෙන්න. ඊට පස්සේ කියනවා මේකෙදි අපි new project එකක් ගත්ත ගමන් පුතේ මේකේ blocks දෙකක් default ම ඇවිල්ලා තියෙනවා. new project එකක් ගත්ත ගමන් default ඒ කියන්නේ open කරනකොටම blocks දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් තමයි on start එක අනිත් එක තමයි forever එක. on start එකෙන් වෙන්නේ ආරම්භක ක්‍රියාව තමයි මේකේ අපි ඇතුළත් කරන්නේ. මුලින්ම පටන් ගන්නකොට කරන්න ඕන මොකක්ද කියන එක තමයි මෙතන ඇතුළත් කරන්නේ. forever එකේ අපි ඇතුළත් කරනවා නැවත නැවත සිද්ධ විය යුතු ක්‍රියා මේකට ඇතුළත් කරනවා. forever කියන්නේ දිගටම වෙන්න කියලානේ. on start කියන්නේ පටන් ගැනීම. පටන් ගැනීම දාන්නේ අපි on start එක ඇතුලේ forever එක ඇතුලේ දාන්නේ නැවතම දිගින් දිගටම සිද්ධ වෙන්න ඕන ක්‍රියාවක් තියෙනවා නම් අපිට ඒක forever එක ඇතුලට දාන්න පුළුවන්. එහෙනම් මේ දැන් කතා කරපු ටික විතරක් අපි
ප්‍රැක්ටිකල් එක බලලා එමු. ඔයගොල්ලන්ටත් පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක කරන්න. මම අද ලියා ගන්න දුන්නට පස්සේ ඒ ලියා ගන්න දෙන වෙබ්සයිට් එක ටයිප් කරලා Google එකේ කෙලින්ම ගියාට පස්සේ මේ ඉන්ටර්ෆේස් එක ඔයගොල්ලන්ට අරගෙන කරලා බලන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න ඕන නැහැ. කනෙක්ෂන් එක ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක විතරයි ඔයගොල්ලන්ට තියෙන්න ඕන මේක කරලා බලන්න. මම ෂෙයා කරලා පෙන්නන්නම්. හරි. මම හිතනවා ඔයගොල්ලන්ට පේනවා කියලා. මගේ ඔන්ලයින් මම අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ මයික්‍රෝබිට් එකේ අපි කෝඩින් කරන ඉන්ටර්ෆේස් එක. මම ගිය සතියේ කිව්වේ මේ තියෙන්නේ බ්ලොක්ස් වලින් කරන එක. අපිට පුළුවන් ලැන්ග්වේජ් එකකින් කරන්න නම් මෙන්න මෙතන JavaScript කියන තැන ක්ලික් කරලා අපිට එතනින් පුළුවන් අපිට කැමති ලැන්ග්වේජ් එකක් සිලෙක්ට් කරගන්න. JavaScript වලින්ද කරන්නේ Python වලින්ද අර මම කිව්වේ ලැන්ග්වේජස් වගේක් තියෙනවා කියලා. එතකොට අපිට මේක ටයිප් කරන්න වෙනවා. අපිට ඉතින් ටයිප් කරන්න නම් අපි ඒක ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. භාෂාවක් ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. දැනුමක් නැත්නම් අපිට මේක JavaScript වලින් කෝඩ් කරන්න බෑ. දැනුමක් එහෙම ලොකු භාෂාවක් ගැන දැනුමක් නැති ඔයාලා වගේ චූටි ළමයින්ට තමයි මෙන්න මේ blocks කියන option එක දීලා තියෙන්නේ. එතකොට මේ blocks කියන option එකෙන් අපිට තියෙන්නේ ඇදගෙන ඇවිල්ලා අර scratch වල වගේ දාන්න. එතකොට මේකේ වෙන ක්‍රියාවන් ටික මෙතනින් output එක දෙනවා පුතේ. මම පොඩි එක්සර්සයිස් එකක් අද ඔයගොල්ලන්ට මේක කියලා දෙනවා. මෙතනින් output එක මෙන්න මේ LED අපි නම් කරගත්තානේ මේක ඇඳලා මෙතන තියෙන LED bulb කියලා. මෙන්න මේ LED bulb වලින් ඔයගොල්ලන්ට output එකක් දෙනවා. මේකේ කෝඩින් එක කරාට පස්සේ අපි ඉස්සරහට යනකොට මේක කරනකොට බලමු output එක එන්නේ කොහොමද කියලා. එතකොට මම කිව්වා මේක open කරනකොට blocks දෙකක් open වෙලා තියෙනවා කියලා. මේ තියෙන්නේ blocks දෙක on start එකයි forever එකයි. mouse එක click කරලා අපිට මේව එහාට මෙහාට අරගෙන යන්න පුළුවන් මේ විදියට. මෙන්න මේ විදියට. ඒ වගේම මම කිව්වා සිංහලට change කරගන්න පුළුවන් කියලා. ඒක කරන්න මෙන්න මෙතන තියෙනවා more කියලා එකක්. more option එකට ගිහිල්ලා මෙතන තියෙනවා language කියන option එක. language කියන option එකට ගියාට පස්සේ මෙතනින් අපිට කැමති අපේ සිංහල language එක අපිට කරලා මෙතනින් අරගන්න පුළුවන්. අපි ඉංග්‍රීසි වලින්ම මේක කෝඩින් කරගෙන යමු. ඔයගොල්ලෝ ප්‍රැක්ටිකල් එක තියෙන්නේ ඉංග්‍රීසි වලින් පොඩි කෝඩින් එකක් විතරක් කරමු. ඔයගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් විදියට. ඔන්න ඔය ටික තමයි මුලින්ම දැනගන්න ඕන. මෙන්න මේක මේ තියෙන්නේ මම අර ගිහිපු makecode.microbit.org කියන ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිය ගමන් අපිට මෙතෙන්ට මේ විදියට එන්න පුළුවන්. එහෙනම් අපි දැන් කතා කරපු ටික මේක මුලින්ම default විදිහට on start එකයි forever එකයි එනවා. එතකොට සිංහල ඕනනම් අපිට මෙතනින් හදාගන්න පුළුවන්. ඔය දේවල් ටික note down කරගෙන මේකේ coding පැත්තට යමු. coding පැත්තට ගිහිල්ලා අපි අද microbit එකේ සම්පූර්ණම coding ටික ඉවර කරමු. අපිට exam එකෙන් පස්සේ සතියේ Arduino එක ඉවර කරලා අපේ සම්පූර්ණම lessons ටික complete කරන්න පුළුවන්. ලබන සතිය වෙනකොට. එහෙනම් අපි අද කොටස ලියා ගමු. ඩේට් එක දාන්න. මම හිතනවා මේ මාතෘකාව අපි කලින් ලියලා තියෙනවා කියලා. කලින් ලියලා තියෙනවා නම් ආයෙ මාතෘකාව ලියන්න ඕනේ නැහැ. කලින් මේ මාතෘකාව ලියලා නැත්නම් දැන් මාතෘකාව ලියලා මෙන්න මේ ටික ලියා ගන්න. සිංහල භාෂාවෙන් හරි වෙනත් භාෂා අපිට හොයාගන්න කොහොමද කරන්න ඕන කියන එක. ඒ වගේම කියනවා පුතේ ඔයගොල්ලෝ එක්සෑම් පේපර් එක පෝස්ට් කරන්න නැතුව ඔෆිස් එකට ඇවිල්ලා ගන්නවා කියපු කට්ටිය මේ දවස්වල ඔෆිස් එකට ගිහිල්ලා අරගන්න පුළුවන්. ඒ කියන්නේ හෙට අනිද්දා. හෙට බදාදා අනිද්දා බ්‍රහස්පතින්දා ඒ දවස් දෙක ඇතුළත උදේ 9:00 ඉඳලා 5:00 වෙනකන් වෙලාව ඇතුළත ඔෆිස් එකට ගිහිල්ලා පේපර් එක ගන්න පුළුවන්. පේපර් එක ගන්න ගමන් ඕගොල්ලෝගේ අර හදපු ප්‍රොජෙක්ට් එකත් assignment එකත් ඔෆිස් එකට බාර දෙන්න පුළුවන්. සිකුරාදා වෙන්න කලින් කොහොම හරි පේපර් එක අරගෙන ළඟ තියාගන්න බලන්න.
තා වෙලා බොන කවුරු හරි ඉන්නවද පුතේ? පොඩ්ඩක් ඉන්න මිස්. හරි. හරි මිස්. හරි. ටීචර්. ඔව් පුතා. පේපර් එක පෝස්ට් කරන්න ගියපු අය කොහොමද ප්‍රොජෙක්ට් එක බාර දෙන්නේ? ඒගොල්ලොන්ට ප්‍රොජෙක්ට් එක බාර දෙන්න වෙන්නේ පුතේ දැන් ක්ලාසස් කොහමත් ආයෙත් අපිට පටන් ගන්න පුළුවන් වෙයිනේ. ඒතකොට ක්ලාස් එකට ඇවිල්ලාම ප්‍රොජෙක්ට් එක බාර දෙන්න පුළුවන්. මොකද මම මුලින්ම පුළුවන් කටට දැම්ම දෙන්න කියන. ඒතකොට මට බලාගෙන යන්න පුළුවන් මේ ඉන්න කාලය ඇතුළත. එක පාටම හැමෝගෙම හම්බෙන්නට වඩා. එතකොට අර බහුතරයක් දෙනා ඇවිල්ලා ගන්න නිසා ඇවිල්ලා ගන්න කට්ටියක ටික මට කලෙක්ට් කරගෙන බලන්න පුළුවන්. අනිත් අයට ඉතින් පෝස්ට් කරන්න බෑනේ. ඒක ටිකක් ලොකු පොතක්නේ. ඒක නිසා ෆොටෝස් වලින් බලන්නත් අපහසුයි. පේපර් එක වගේ නෙමෙයිනේ. පේපර් එකේ නම් පැත්තයි දෙකයි තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඒක අපි ක්ලාස් පටන් ගන්න පුළුවන් වෙයි ඉස්සරහට. ක්ලාස් පටන් ගත්තට පස්සේ අරන් එන්න තමයි තියෙන්නේ. ඒ විදිහට කරන්න. ඒක ගොඩක් දෙනා මං හිතනවා දැනටමත් බාර දීලා තියෙන්නේ කියලා. ටීචර් වර්ඩ් වලින් ඒක හැදුවේ. වර්ඩ් වලින් හදපු කට්ටියට පුළුවන් PDF එකක් කරලා මගේ ඊමේල් එකට සෙන්ඩ් කරන්න. වර්ඩ් වලින් හදපු අයට. මං ඊමේල් එක දාන්නම් මගේ chat එකේ ඊමේල් එකට සෙන්ඩ් කරන්න PDF එකක් කරලා නැත්නම් Word document එකම කමන්න ඊමේල් එකට සෙන්ඩ් කරන්න. PDF නොකරට කමකුත් නැහැ. හරි ටීචර් thank you. හරි. මිස් ඔව්. මේකෙන් මේ ප්‍රැක්ටිකල් එනවද එක්සෑම් එකට? නෑ පුතේ ප්‍රැක්ටිකල් එකක් එන්නේ නෑ මේකෙන්. කොහොමද ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියන්න වෙන්නේ නැහැ අපිට. මේකෙන් ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් එකක් එන්නේ නැහැ. මේගොල්ලොන්ට නොලෙජ් එකක් ගන්න තමයි මේ පාඩම දාලා තියෙන්නේ. මේ වගේ දේවල් කරන්න පුළුවන් කියන එක. ප්‍රොබෝලා ඒ වගේ දේවල් හදන්න මේ විදිහට තමයි කරන්න කියන එකට අයිඩියා එකක් ගන්න විතරයි ඔයාලට මේ ලෙසන් එක දාලා තියෙන්නේ. හරි. කොබන් තා වෙලාව ඕන කවුරු හරි ඉන්නවද? නෑ නේද? ඊළඟ කොටස අපි ලියාගමු. ලියාගන්න මේක ප්‍රායෝගිකව භාවිතා කරන විදිය මෙන්න මේක highlight කරගන්න ආයෙත් ඔයගොල්ලෝ ගෙදරදී try කරලා බලන්න computers තියෙන කට්ටිය
ටීචර් ඔව් පුතා. මේ assignment එක word වලින් කරාට වන්න පුළුවන් විදිහට group එකට දානවද? හා මම දැන් chat එකට දාන්නම් බාන මගේ email එක දාන්නම් email එකට එවන්න. හරි ටීචර්. මිස් ඔව්. මේ පාර එක්සෑම් එකට කොතන එනකම් වගේ යනවද? අද වෙනකන් කරලා තියෙන ඔක්කොම ටික එනවා. thank you මිස්. හරි welcome. මොකද අන්තිම එක්සෑම් එකනේ ටර්ම් ටෙස්ට් එකක් තියෙනවා. මාසික පරීක්ෂණ වලින් අන්තිම මාසික පරීක්ෂණය. එතකොට අද වෙනකන් කරන හැම ටිකම එනවා. මේ මයික්‍රෝබිට් පාඩමෙන් ලොකුවට කොටසක් එන්නේ නැහැ කෝඩ් කරන්න. ඒ දේවල් එන්නේ නැහැ. මොකද ඒ දේවල් ඔයගොල්ලෝගේ දැනුමට විතරක් තියෙන ටිකක් නිසා. ඒ කියන්නේ ලොකුවටම ටච් වෙන්න දේවල් නෙමෙයි නිසා. හැබැයි මේකේ මයික්‍රෝබිට් එකක් කියන්නේ මොකද්ද? මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කියන්නේ මොකද්ද? උදාහරණ මොනවද? හරි තියරි කොටස් වලින් එනවා. ප්‍රැක්ටිකල් කොටස් ටික ඕගොල්ලන්ට ටච් උනේ නැති නිසා ඒ වගේ මම ලොකුවට දැම්මේ නැහැ. ඔයගොල්ලෝ කරලා බලන්න විදියක් නැති නිසා හැමෝටම තියරි කොටස් වලින් දාලා තියෙන්නේ මේ කොටස් කරන කොටස් ටිකෙනු. මම ඊමේල් එක එවන්නම්. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නද ලියා ගන්න? හරි. තව වෙලාව ඕනේ නැහැ නේද? අපි එහෙනම් ඊළඟ කොටසට යමු. ඊට පස්සේ අපි දැන් බැලුවා මයික්‍රෝබිට් එකේ අපි ව්‍යාපෘතියක් කියන්නේ ප්‍රොජෙක්ට් එකක් ඔන් කරනකොටම කොටස් දෙකක් ඔන් වෙලා තියෙනවා කියලා. අපි මේ දෙක ගැන නෝට් ඩවුන් කරගමු. ඔන් ස්ටාර්ට් එකයි forever එකයි. ඔන් ස්ටාර්ට් එකේදී වෙන්නේ ක්‍රියාව ආරම්භ කරන්න, forever එකේ වෙන්නේ දිගටම කරන්න ඕන දෙයක් තියෙනවා නම් ඒක අපිට forever එකේ අන්තර්ගත කරන්න පුළුවන්. එහෙනම් ඊට පස්සේ ලියාගන්න මාතෘකාවයි ලියන්න අවශ්‍ය නැහැ. මුලින්ම අපි ප්‍රොජෙක්ට් එක ඕපන් කරනකොටම කාණ්ඩ දෙකක් ඔන් වෙලා තියෙනවා. ඒ ඔන් වෙච්ච කාණ්ඩ දෙක මොනවාද කියලා. මෙන්න මේ කොටස් වලින් සමහරට ප්‍රශ්න එන්න පුළුවන්. ප්‍රොජෙක්ට් එකක් ඔන් කරලා තියෙනකොටම අපිට පෙන්눔 කරන කාණ්ඩ දෙක මොනවාද? අන්න ඒ විදිහට මේක අනිවාර්යයි. මේක අපි ප්‍රොජෙක්ට් එක ඔන් කරනකොට මේ කාණ්ඩ දෙක අපිට අරන් ඇවිල්ලා දාන්න දෙයක් නැහැ. එයා ඔන් එකේම තමයි තියෙන්නේ. මේක ඇතුළට අපිට කෝඩින් පාර්ට්ස් ටික දාන්න පුළුවන් ස්ක්‍රැච් වල විදියට. එහෙනම් ඊළඟ එක විදියට මේක ලියාගමු. ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් එක ආයෙත් කරලා බලමු. ඇඳ ගන්න මේ දෙක හැඩය මේ විදියට මෙතින් ටිකක් වෙන්න අවශ්‍ය නැහැ. මේ විදියට දල සටහනක් විදියට ඇඳ ගන්න.
හරි මිස්. very good. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද පුතේ? ඔව් මිස් ටිකක් ඔව් මිස්. හරි. ඊට පස්සේ කවුරුත් ලියන්න එපා මම මුලින්ම හඳුන්වලා දෙන්නම්. මේ තියෙන්නේ අපිට දැන් අර ස්ක්‍රැච් වල නම් තියෙන motion කියලා එකක් තිබුණා, variables කියලා එකක් තිබුණා, එතකොට controls කියලා එකක් තිබුණා, sensing කියලා එකක් තිබුණා. අන්න ඒ වගේම මේකෙත් තියෙනවා පුතේ blocks categorize කරලා. හරිද? එතකොට මේ තියෙන්නේ ඒ තියෙන blocks ටික. basic කියලා එකක් තියෙනවා, input කියලා එකක් තියෙනවා, music, led, radio, loops, logic, variables, math. මෙන්න මේ ටික තමයි මෙන්න මේ තියෙන software එකේ තියෙන blocks වර්ග ටික. අපේ scratch වල වගේ scratch වල motion, loops, sensing, variables අන්න ඒ විදිහට මේකේ තියෙන ඒවා ටික තමයි මෙන්න මෙතන රූපේ දීලා තියෙන්නේ. ඊළඟට මේ වගේ ඇතුළට එක එකක් ඇතුළට ගියාට පස්සේ අවශ්‍ය ප්‍රධානම ටික ඔයාලට නම් කරලා දීලා තියෙනවා. ප්‍රධානම ටික විතරක්. මෙහි basic menu මේ මෙතන තිබුණේ basic menu මේ තියෙන්නේ මෙන්න මේ තියෙන බේසික් මෙනුව ක්ලික් කරාට පස්සේ පෙන්නන දේවල් තමයි මෙතන මේ දාලා තියෙන්නේ ප්‍රධානම ටිකක්. මේකෙන් තියෙන අංකයක් දර්ශනය කරන්න නම් show number කියන එක දෙන්න පුළුවන්. LED 25ක් භාවිතා කර විවිධ රටා සකසන්න පුළුවන් show LEDs කියන එකෙන්. අපිට අවශ්‍ය රටා මෙහෙම ක්ලික් කරාට පස්සේ මෙතනින් සකස ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ show icon කියන එකෙන් අපිට පුළුවන් ඒකේ ඇතුලේ අන්තර්ගත වෙන LED රටාවක් තෝරා ගන්න. එතකොට show string කියන එකෙන් අපිට මොකක් හරි වචනයක් in output එක විදිහට ගන්න පුළුවන්. මම මේක කරලාම පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. ඊට කලින් මම theory ටික මෙහෙම කතා කරන්නම්. ඊළඟට pause කියන එකෙන් තියෙනවා යම් ක්‍රියාවලියක් සඳහා මිලි තත්පර වලින් විරාමයක් ලබා දෙනවා. ඒ කියන්නේ අපි අර දුන්නේ until ඒ වගේ අපි දුන්නේ seconds ගානක් අපි scratch වලදී මේ seconds ගාන විතරක් මෙයාව view කරන්න. අන්න ඒ වගේ මෙතන මේ pause කියන එකෙන් දෙන්නේ විරාමයක් ලබා දෙනවා මිලි තත්පර ගානක්. මිලි තත්පර වලින් තමයි මිලි seconds වලින් තමයි අපි මෙතන දෙන්නේ. එතකොට clear screen කියන එකෙන් අපිට අපි කරපු දර්ශනය මකා දමන්න පුළුවන්. ඒ වගේම show arrow කියන එකෙන් අපිට පුළුවන් ඊතලයකින් දිශාවක් පෙන්වුම් කරන්න. ඊළඟට input කියන එක අපිට මෙතන කරලා පෙන්වන්න විදියක් නැහැ පුතේ ප්‍රැක්ටිකල් එකක් විදිහට මම මුලින් ප්‍රැක්ටිකල් එක විතරයි කරලා පෙන්වන්නේ මොකද අපිට මයික්‍රෝබීට් මෙවලමක් තියෙනුනේ මේ මෙවලමේ තියෙන බටන්ස් ක්‍රියාකාරී වෙන අණුව තමයි මෙන්න මේ විදිහට input කියන එක අපිට සම්බන්ධ කරන්න පුළුවන් input එක දැනගන්න හිතියම ඇති මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක මේකේ තියෙන AB බොත්තම් මගින් අපිට මම කියවන්නේ බොත්තම් දෙකක් තියෙනවා කියලා A එකයි B එකයි කියලා අන්නේ බොත්තම් ප්‍රෙස් කරාට පස්සේ මොකද්ද වෙන්නේ කියන ඒවා තමයි මෙතනින් දෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මොඩියුල් එක චලනය කරන්න ඕන නම් මෙන්න මේ shake කියන එක දෙන්න පුළුවන්. එතකොට pin එකකට මොනවා හරි දේවල් අන්තර්ගත කරන්න ඕන නම් on pin කියන එකෙන් pin එකේ number එක දෙන්න පුළුවන්. එතකොට මොකක් හරි එන acceleration එකක් ඒ කියන්නේ ත්වරණයක් සංවේදනයක් අපිට වෙනස් කරන්න පුළුවන් නම් ඒක මෙතනින් දෙන්න පුළුවන්. එතකොට ආලෝකයක් අපි ගන්නවා නම් සෙන්සර් එකකින් මොකක් හරි මං කිව්වේ ලයිට් එකක් හරි ඉරේලිය තියෙනවද නැද්ද කියලා බලලා ආලෝකයක් ගන්නවා නම් ඒ දේවල් මෙන්න මෙතන ලයිට් ලෙවල් කියන එක හරහා අපිට සිද්ධ කරන්න පුළුවන්. මම කිව්වේ අර රොබෝ කෙනෙක් යන දිශාව හොයාගන්න කම්පාස් හීඩින් වලින් දිශාව හොයාගන්න පුළුවන් දිශා සංවේදකයෙන්. එතකොට උෂ්ණත්වය ටෙම්පරේචර් වලින් උෂ්ණත්වය මෙන්න ගන්න පුළුවන් AC එකක් ඔටෝ ඕෆ් වෙන්න ඕන කියලා හොයාගන්න අපිට මෙන්න මේ විදිහට ටෙම්පරේචර් එක කෝඩ් කරලා ටෙම්පරේචර් එකෙන් අපිට පුළුවන් උෂ්ණත්වය කැල්කියුලේට් කරගන්න. මෙන්න මේ දේවල් ටික අපි ක්ලාස් එකේ ලියා ගන්න අවශ්‍යත් නැහැ. ඔයගොල්ලෝ දැනගෙන හිටියම හරි මේ ඉන්පුට් කරන එකෙන් කරන්නේ අර බටන්ස් දෙක ඉන්පුට් කරාට පස්සේ මොනවද වෙන්නේ කියන ටික කෝඩ් කරන එක. අපි මෙතනදී සරලම එක්සැම්පල් එකක් ප්‍රැක්ටිකල් එකක් විදිහට ඉගෙන ගමු.
මේ තියෙන්නේ පොඩි ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට කරන්න කියලා. මම ලියා ගන්න දෙන්න ප්‍රැක්ටිකල් එක කරාට පස්සේ. මුලින්ම කියලා තියෙනවා බේසික් කියන එකෙන් show string කියන කාණ්ඩය අරගෙන ඒක on start එකට සම්බන්ධ කරන්නලු. මෙන්න මේ විදියට on start එකට සම්බන්ධ කරන්නලු. සම්බන්ධ කරලා ඒක ශ්‍රී ලංකා කියලා ටයිප් කරන්නලු. අපි කරලාම එමු. ප්‍රැක්ටිකල් එක කරන ගමන්ම කතා කරමු. මම ෂෙයා කරනවා. හරි. දැන් මෙන්න තියෙනවා මේකේ මං කිව්වේ අර බ්ලොක්ස් ටික තියෙනවා කියලා මේ තියෙන්නේ බේසික් එක ක්ලික් කරාට පස්සේ බේසික් එකේ තියෙන බ්ලොක්ස් ටික එනවා. අපි අර සෙන්සින් එක ක්ලික් කරාට පස්සේ එනවනේ ask your name ඒ වගේ බ්ලොක්ස් ටිකක් මේ වගේම බේසික් එක ක්ලික් කරාට පස්සේ මේ විදිහේ බේසික් එකේ තියෙන show number, show lets, show icon, show string, clear screen, forever ඔන්න ඔය ටික ඔක්කොම තියෙන්නේ බේසික් කියන කැටගරි එක ඇතුලේ. ඊළඟට input කියන කැටගරි එක ඇතුලේ තමයි අර මම කිව්වේ buttons press කරාට පස්සේ මොකද්ද වෙන්න ඕන කියලා. A බටන් එකද press කරන්න ඕන B බටන් එකද කියලා මෙතනින් දෙන්න පුළුවන්. shake වෙන්න ඕනද? ඒ කියන්නේ සෙලවීමක් සිද්ධ වෙන්න ඕනද? input කරන්නේ මොකද්ද? දිශාවක් පෙන්눔 කරන්න ඕනද? ඔන්න ඔය විදියට light level එකක් ඒ කියන්නේ light sensor එකකින් එන දෙයක්ද මෙතන ගන්නෙ. ඒ වගේම compass needle එකක් ඒ කියන්නේ motion එකක් බලලාද ගන්නෙ, temperature එකක් බලලාද ගන්නෙ. අන්න ඒ දේවල් කෝඩ් කරන තමයි මෙන්න මේ input කියන section එක තියෙන්නේ. ඊළඟට ඒ වගේම music වල තියෙනවා melody එකක් play කරගන්න විදියට. ඊළඟට radio වල තියෙනවා ඒ radio values send කරගන්න විදියට. logics කියලා කොටසක් තියෙනවා. if logic එක, if else එක, variables හදන්න පුළුවන් අපිට scratch වල හැදුවා වගේ make variables වලින්. මෙච්චර ගොඩක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න නැහැ මේකේ. ඔයගොල්ලන්ට දැනගන්න තියෙන්නේ මෙන්න මේ basic එකෙන් කරන basicම practical එකක් විතරයි. දැන් අපි practical එකේ note එකේ තිබුණා. ඒ කියන්නේ මම මේ note එක ගත්තා ඔයාලගේ workbook එකෙන්. workbook note එකේ තිබුණා ඔයගොල්ලන්ට basic එකෙන් show string එක අරගන්න කියලා. show string එක මම ගෙනල්ලා දානවා on start එකට. on start එකට දාලා මම මෙතන hello කියන එක නැතුව type කරන්න කියලා තිබුණේ ශ්‍රී ලංකා කියලා. මම මෙතන type කරනවා ශ්‍රී ලංකා කියලා. ඊළඟට ඊට පස්සේ මේක කියලා තියෙනවා pause කරන්න කියලා milliseconds 2000ක්. ශ්‍රී ලංකා කියන එක pause කරනවා මම millisecond 2000ක් basic එකට ගියා. pause කියන එක හොයා ගන්නවා. ඉතින් pause කියන එක ඒක අරන් ඇවිල්ලා මෙතනින් දානවා. දාලා මෙතන milliseconds ගාන මම 2000 කියලා ටයිප් කරනවා. ඊළඟට අපේ ප්‍රැක්ටිකල් එකේ ඊට පස්සේ තියෙනවා show number 1 කියලා. අපි නම්බර් එකකුත් පෙන්න ගන්න විදිහට හදනවා. show number එක අරන් එනවා. අරන් ඇවිල්ලා මෙතෙන්ට දාලා මෙතන number 1 කියන එක show කරන්න කියනවා. ඔන්න බලන්න දැන් මම මේක මෙතන පෙන්නනවා. මේ ශ්‍රී ලංකා කියන වචනේ මේ LED වලින් පෙන්නන විදිය. ශ්‍රී ලංකා කියන එක LED එක විදියට ස්පෙලින්ග්ස් ටික පෙන්නනවා. ඒ වගේම තප්පර මිලි තප්පර 2000කට පස්සේ එක කියන එක මෙන්න මේ විදියට අපේ මයික්‍රෝ චිප් එක තුල පෙන්නුවා LED එක ඇතුලේ. දැක්කේ නැති කටට මම ආයෙත් පෙන්නන්නම්. ඔන්න බලන්න ශ්‍රී ලංකා කියන එකේ වචන ටික මේ විදියට ටයිප් වෙනවා. මම ස්ට්‍රින්ග් එකක් ෂෝ කරන්න කියලා තියෙන නිසා ශ්‍රී ලංකා කියන ස්පෙලින්ග්ස් ටික මේ විදියට ටයිප් වෙනවා. ස්ට්‍රින්ග් එකේ ඊට පස්සේ තප්පර 2000කට මිලි තප්පර 2000කට පස්සේ show number 1 කියන එකක් දුන්න number 1 කියන එක පෙන්වන්න කියලා number 1 කියලා මෙතන පෙන්눔 කරා. මෙතන number 5 කියලා නම් පෙන්눔 කරනවනේ මම මෙතන 5 කියලා දානවා. දැන් බලමු. ශ්‍රී ලංකා කියන එක යනවා. ඔයාලට පේනව නේද මේ output එක? හරි. ඊට පස්සේ number 5 කියන එක මේ විදිහට output එක ගත්තා. ඔන්න ඔය වගේ ක්‍රියාවක් තමයි මෙතනදී වෙන්නේ. මේක අපිට දැන් hard එකක් පෙන්වන්න නැති නිසා soft එකේම මම මෙහෙම පෙන්නුවේ. මේ විදිහට අපි කරන ඒවා මෙතන output එක අපිට සමහර දේවල් වල output එක මේ විදිහට අරගන්න පුළුවන්. හරිම ලේසි. මේක අතින් අපි වැඩි දුර අධ්‍යයනය කරොත් අපිට පුළුවන් චූටි රොබෝ කෙනෙක් හදාගන්න. අර විදිහට light එක තියෙනකොට වීදි ලාම්පුව පත්තු වෙන්නත් නැති වෙනකොට වීදි ලාම්පුව light එක
ඉරේලියේ තියෙන වීදි ලාම්පුව off වෙන්නත් ඉරේලිය නැති වුණාන් පස්සේ වීදි ලාම්පුව on වෙන විදිහට හදන්න. ඒ වගේ චූටි චූටි programs අපිට හදා ගන්න පුළුවන්. තව කාලයක් ඔයගොල්ලෝ මේ දේවල් practice කරාට පස්සේ. හරි. මේ grade 9 එකේදී ඔයාලා දැනගන්න තියෙන කොටස් ටික තමයි මෙන්න මේ කොටස්. මට විනාඩියක් දෙන්න. හරි. මම නෝට් එක ෂෙයා කරන්නම්. අපි නෝට් එක කරලා ඊට පස්සේ මේ ටිකට එමු. අපි මේ ටික සම්පූර්ණයෙන්ම ලියා ගන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ නෝට් එකේ ලියා ගන්න ඕන පුතේ. මෙන්න මේ ටික විතරක් ලියාගමු. සම්පූර්ණම ඔක්කොම ටික ලියන්න අවශ්‍ය නැහැ. මේ ටිකයි බේසික් එකේ ඔයාලා දැනගන්න ඕන ටිකයි ලියාගත්තම ඇති. ලියන්න නම කාණ්ඩ ලබා ගැනීමට කාණ්ඩ සංස්කාරයේහි රූපය පහත දැක්වෙන මෙනු එකේ විදිහට භාවිතා කරනවා කියලා මේ වාක්‍ය ලියාගෙන මෙන්න මේ මෙනුස් ටික ඇඳ ගන්න අවශ්‍ය නැහැ. පල්ලෙහාට ලියාගන්න. මෙන්න මේ මෙනුස් ටික තමයි අපේ මයික්‍රෝබිට් මොඩියුල ප්‍රායෝගික භාවිතා කරන අපිට දැක ගන්න තියෙන මෙනුස් ටික කියන එක. මේ අයිකන්ස් මේ විදිහටම එන්න අවශ්‍යත් නැහැ. පුළුවන් නම් ඉතින් ඇඳ ගන්න. මේ ටික ලියා ගන්න. මෙන්න මේ බ්ලොක්ස් ටිකෙන් අපිට පාවිච්චි කරලා අපේ අවුට්පුට් ගන්න පුළුවන් කියන එක. හරි මිස්. හරි. තව වෙලාව වුණා ඉන්නව නේද? ඔව් මිස්. හරි. හරි පුතා. හරි. තව ඕන කට්ටිය ඉන්නවද පුතේ? ඔව් මිස්. හරිද මං එහා පැත්තට දාන්නද? එපා. හරි.
ඔයාලා ඉවරලා මට කියන්න ඉවරයි කියලා. දැන් තව ටයිම් ඕන අය. හරි මිස් ඉවරයි. හරි. තාම ඉවර නැති කට්ටිය ඉන්නවා. අසයින්මන්ට් එක ගැන කිව්වේ පුතේ අසයින්මන්ට් එක මම දීලා තියෙන දැන් මාස සති දෙක තුනකට කලින් තමයි අසයින්මන්ට් එක දුන්නේ. අසයින්මන්ට් එක මම ආයෙත් පෙන්නන්නම් කරපු නැති කට්ටියට අද අන්තිම වෙනකොට. අන්තිම විනාඩි දෙක තුනේ අසයින්මන්ට් එක පෙන්නන්නම්. කරන්න ඕන විදිය මොකද්ද කියන එක. හැබැයි අසයින්මන්ට් එක ගැන දැනගන්න නැති වෙන්න විදියක් නැහැ. දිකටම සම්බන්ධ වෙලා හිටිය අය. අසයින්මන්ට් එක ගැන අර පොත චූටි පොතක් හදන්න දුන්නේ. අන්න ඒක තමයි අසයින්මන්ට් එක කියලා මම කිව්වේ. හරිද? තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද? නෑනේ. හරි. ඊළඟට මේක මෙහෙම ඇඳ ගන්න අවශ්‍ය නෑ. ඔයගොල්ලෝ මේක මෙහෙම ලියාගමු. ලියනක මුලින්ම තරුවක් දාලා බේසික් මෙනුව මගින් පහත දැක්වෙන කාණ්ඩ ලබාගත හැක කියන එක. මේ අයිකන් එක මේ විදියට මඳින්න ඕනේ නෑ. කොටුවක් ගහලා show number කියලා මේ විදියට පොඩි කොටුවක් ඇතුලේ බිඳුව ලියන්න. මේක ටිකක් ලොකු කොටුවක් ගහලා show leads කියන වචන විතරක් ලියන්න. මෙතන show icon කියන එක විතරක් ලියන්න. මෙතන show string කියලා මේ විදිහට චූටි කොටුවක් ගහලා inverted commas ඇතුලේ hello කියන එක විතරක් ලියා ගන්න. ඊට පස්සේ ඒ හතර ඊතල දාලා හඳුන ගන්න මේ දේවල් වලින් මෙන්න මේ කොටස් තමයි වෙන්නේ කියන එක. මොකද මේක නෝට් එක දෙන්නේ ඔයගොල්ලෝ ගෙදරදී චුට්ටක් කරලා බලන්න පුළුවන් කට්ටිය. ෆැසිලිටිස් තියෙන කට්ටිය අර විදිහට ඔන්ලයින් ගිහිල්ලා data හැම ලොකුවට කැපෙන්න දෙයක් නෙමෙයි මේක. ඔන්ලයින් ගිහිල්ලා කනෙක්ෂන් එක විතරයි ඕන. try කරලා බලන්න මේ දේවල් අර මම කරපු විදිහට drag කරලා building blocks එකක් විදිහට හදලා output එක පැත්තෙන් එනවද කියලා ඔයාලා type කරන වචනය. ඔයාලගේ නම type කරලා බලන්න, අංක ටිකක් type කරලා බලන්න. ඒ විදිහට. මිස් ඕවා නම් කරන්නත් වෙනවද එක්සෑම් එකට? මේ සැරේකට නම් මම දාලා නැහැ. හැබැයි third term එකට ගොඩක් වෙලාවට එන්න පුළුවන්. මේ සැරේකට දාලා නැහැ. මේ මොකද ප්‍රැක්ටිකල් කරන්න විදියක් උනේ නැති නිසා ඔයගොල්ලොන්ට.
පුතේ වීඩියෝ ඔන් කරගන්නකෝ අනිත් කට්ටිය. වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ. වීඩියෝ එක ඔන් කරගන්න මට අර හේතුව කිව්ව පුතා හැර අනිත් අය වීඩියෝ ඔන් කරගන්න ඕන. හරි. මට පේනවා තව වෙලාව ඕන අය ඉන්නවා. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද පුතේ? ඔව් මිස්. හරි. ඔව් පුතා මේ ටික නම් කරලා ලියා ගන්න. මේකෙන් වෙන්නේ අංකයක් දර්ශනය කිරීම. මේකෙන් වෙන්නේ ලෙඩ් 25ක් තියෙනවා. ඒක භාවිතා කරලා විවිධ රටා හදන්න පුළුවන්. මේකෙන් තියෙන්නේ හදපු රටා ටිකක් මේකේ අන්තර්ගත කරලා තියෙනවා. ඒ රටාවක් අපිට අර එහා පැත්තේ තියෙන සිමියුලේටර් එකේ පෙන්න ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මොනවා හරි ටයිප් කරන වචනයක් අවුට්පුට් එක අර විදිහට පෙන්නුම් කරන්න. ඒ ටික ලියා ගන්න. හරි. මිස් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔව් කියන්න පුතා. මිස් අර විද්‍යුත් අපද්‍රව්‍ය වල අර විෂ වර්ග තියෙනවානේ. ඔව්. ඒ වයින් ඇති වෙන රෝගත් බලා ගන්න ඕනද නැත්නම් ඒ විෂ වර්ග විතරක් අර මිස් කියපු ටික විතරක් බලා ගන්න. රෝගයක් විතර බලා ගන්නනේ. එක්සැම්පල් එකකට රෝගයක් වගේ බලා ගන්න. ඔක්කොගේම ඕනේ නැහැ. මම අර නෝට් ඩවුන් කරලා අර මම හයිලයිට් කරපු ඒ වගේ 3-4ක රෝගයක් වගේ බලා ගන්න. ඒක නිකන් මතකේ තියෙන්න ඕන. හරි. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද පුතා? නෑ නේද? අපි එන ඊළඟ කොටසට ඉක්මනට යමු. ස්ක්‍රැච් එකක් කරන්න තියෙන නිසාද. ඊට පස්සේ show arrow එක අවශ්‍ය නැහැ. pause එකයි clear screen එකයි විතරක් ඉක්මනට ඇඳගෙන ඒකේ නම් දෙක ලියා ගන්න. pause එකයි clear screen එකයි විතරක් ඉක්මනට ඇඳගෙන ඒකේ විස්තර දෙක ලියා ගන්න. pause එකෙන් වෙන්නේ විරාමයක් ලබා දෙනවා. clear එකෙන් වෙන්නේ දර්ශනය කරන දේවල් මකලා දානවා. මොකද ලියන්න දෙන්න ඕනේ? pause මම එක දාන්නම්. pause එකයි clear screen එකයි ඉන්නේ.
මෙන්න මෙයයි මෙයයි. ඒ දෙන්න විතරක් අඳගෙන ලියාගන්න. අවශ්‍යම දේවල් ටික විතරක් අපි නෝට් ඩවුන් කරගමු නැත්නම් ටයිම් එක නැති නිසා. ඔයාලා ක්ලාස් එක කරනකොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ. අනිත් ක්ලාස් වගේ නෙමෙයි. මිස් ඔව් පුතා. ඕකේ හරියට වදින්න ඕනේ. නෑ මේක අර විදිහටම කර්ව් වෙලා එහෙම අඳින්න අවශ්‍ය නෑ. ඔයාලා දැනගන්න කොටුවක් ඇතුලේ පෝස් කියන එක ලියලා මිලිසෙකන්ඩ්ස් කියන එකක් දාගන්න වරහන් ඇතුලේ 100 කියලා දාන්න. මේක ක්ලියර් ස්ක්‍රීන් කියලා ලියාගෙන පොඩි කොටුවක් ඇතුලේ මේ හැඩතලේ වගේම ඕන නෑ. ඔයාලට අර ප්‍රැක්ටිකල් එක කරනකොට පොත බල බල කරන්න ගියොත් දැක්ක ගමන් හඳුන ගන්න බෑ මේකෙන් වෙන්නේ මේකයි කියලා. ඒකයි මම මේක ලියා ගන්න දෙන්නේ. මොකද ඔයාලා අච්චු පොත බලන්නෙත් නෑනේ කොහොමත් ගොඩක් සමහරවිට අච්චු පොත් තිබුණෙත් නැහැ. ඒක නිසා අච්චු පොතේ නෙවෙයි වර්ක් බුක් එකේ නෙවෙයි ගන්න ඕන ඔයාලා දැනගන්න මොන කවුන්ට් එක තමයි මම මේ විදිහට ෂෝට් විදිහට නෝට් එකකට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම ටික ලියලත් නැහැ. අච්චු පොතේ තියෙන සියල්ලම දෙන්නෙත් නැහැ. මේ මොනොත් ඔයගොල්ලන්ට පාඩමත් එපා වෙනවා. ඒක නිසා ප්‍රධාන ටික විතරයි කරන්නේ. කොමන්ලා ළමයි ඉස්කෝලේ යනවද? ඉස්කෝලවල යනවද? නෑ. යනවනේ යන කට්ටියත් ඉන්නවා. ආ. හරි තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද පුතේ? ටයිම් එක ඕන කවුරු හරි ඉන්නවද? නෑ නේද? අපි ඊළඟ කොටසට යමු එහෙනම්. ඕනද? හරි ඉක්මනට ඉවර කරගන්න. ටීචර් ඔව් තව පුතා. ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නන්නද? මොකද්ද පුතේ? තව ප්‍රැක්ටිකල් එකක් කරලා පෙන්නනවද? හරි මම ප්‍රැක්ටිකල් තව ආපහු සැරයක් අරකම කරලා ආයෙත් තව චුට්ටක් ඉස්සරහට තියෙන ප්‍රැක්ටිකල් එකත් කරලා පෙන්නනවා. thank you ටීචර්. welcome. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද? නෑනේ. එහෙනම් මම
ඉස්සරහ කොටසට යන්නම්. තව මේ 10ක් දෙන්න මට මේ කොටසට. ඊට පස්සේ මම ස්ක්‍රැච් පටන් ගන්නම්. ඊළඟට තරුවක් දාලා ලියන්න මේ විදියට. මෙහි ඉන්පුට් මෙනුව මගින් මේක ලියන්න එපා. මම කියන එක ලියන්න. මෙහි ඉන්පුට් මෙනුව මගින් මෙහි ඉන්පුට් මෙනුව මගින් මොඩියුලය හරහා එන ආදාන හැසිරවීම සිදු කරයි. ආදාන හැසිරවීම සිදු කරයි. හරි නේද? ඊළඟට උදාහරණයක් මම කරා මේක ලියන්න එපා දැන් ටයිම් එක නෑ අපි මේක ලබන සතියේ ලියාගමු. මම ආයෙත් ප්‍රැක්ටිකල් එක එක්ස්ප්ලেইন කරන්න. මෙතන on start එකේ show string ශ්‍රී ලංකා කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මට වචනයක් අර සිමියුලේටර් එකේ ඒ කියන්නේ එහා පැත්තේ පෙන්නපු මොඩියුලේ LED bulb විදියට ශ්‍රී ලංකා කියන වචනේ අකුරු ටික output එකක් ගන්න තමයි show string කියන එක දීලා තියෙන්නේ. ඊළඟට මෙතන pause කියන එක දීලා තියෙනවා. ඒ කියන්නේ මිලිසෙකන්ඩ්ස් 2000ක් අපි නවත්තලා තමයි ඊළඟ කොටසට යන්න කියලා තියෙන එකයි pause මිලිසෙකන්ඩ් ගන්න මේ විදිහට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඊට යටින් show number 1 කියලා දෙලා තියෙනවා. අපිට number එකක් print කරගන්න output එක ගන්න තමයි show number කියන block එක භාවිතා කරලා තියෙන්නේ. ඊළඟට තව කොටසක් දීලා තියෙනවා forever කියන එකට දාන එක. forever කියන එකෙන් නිතරම හරි සලකුණක් පෙන්වන විදියට වෙනස් කිරීමක් තමයි මෙතන කරලා තියෙන්නේ. මම ඒක දැන් ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නන්නම්. forever එකෙන් අපිට තියෙන්නේ show icon කියන්නේ ඒගොල්ලෝ හදලා තියෙනවා සමහර icons ටිකක්. ඒ icon එක අපේ අර සිමියුලේටර් එකේ පෙන්න ගන්න පුළුවන් අපිට. අපි කරලා බලමු ප්‍රැක්ටිකල් එක. ඊට පස්සේ අපිට ලබන සතියේ මේක ලියලා Arduino වටන් ගන්න පුළුවන්. මම පෙන්නන්නම් ප්‍රැක්ටිකල් එක කරලා ආයේ. හරි. ඔයගොල්ලන්ට view වුණා නේද මගේ ඉන්ටර්ෆේස් එක? පෙන්නා නේද? හරි. දැන් ඔන්න මම ශ්‍රී ලංකා නැතු eSoft කියලා ගමුකෝ. බේසික් වලට යනවා. ඔව්. කියන්න පුතේ. හරි. බේසික් වලට යනවා. බේසික් වලින් මම short string එකක් අරන් ඇවිල්ලා දානවා මෙතෙන්ට. මට මෙතන ඕනේ eSoft කියලා මම ටයිප් කරනවා අතින් eSoft කියලා. දැන් මට eSoft කියලා print කරගන්න ඕන. ඊට පස්සේ බේසික් වලට යනවා මම. මට මෙතන pause කරන්න ඕන eSoft එක print වෙන එක මිලිසෙකන්ඩ් 2000ක්. අරන් යනවා. මෙතන දානවා. ඊළඟට මට number එකකුත් print කරගන්න ඕන. show number 5 කියලා. 3 කියලා දෙමුකෝ. ඔන්න දැන් අපි බලමු මේක run වෙනවා. බලන්න eSoft කියන එක LED වලින් අර විදිහට print වෙනවා. ඒ වගේම මම simple දීපු නිසා simple අකුරු තමයි print උනේ. ඒ වගේම මම තුනක් පෙන්වුම් කරන්න කිව්ව නිසා තුනේ ඉලක්කමත් අපේ simulator එකේ මේ විදිහට පෙන්වුම් කරනවා. ඊට අමතරව මම forever එකට දාලා පෙන්නන්නම් basic වල තියෙනවා show icon කියලා එකක්. ඔන්න show icon එකේ මෙතන තියෙන චූටි ඊතලයේ ක්ලික් කරාට පස්සේ එයාලා හදලා තියෙන LED වලින් හදලා තියෙන icons වර්ග තියෙනවා. මම හරි ලකුණ පෙන්වුම් කරන්නම්කෝ. හරි ලකුණ දැම්මට පස්සේ eSoft කියන එක print වෙනවා මුලින්ම on start එකට අපි eSoft දීලා තියෙන නිසා. ඊට පස්සේ තුනේ ඉලක්කම print වෙනවා. ඊට පස්සේ හරි ලකුණ print වෙලා ඒක ඒ විදිහටම තියෙනවා. show icon වලින් තව තිබුණා heart එකේ වගේ සංකේතයක්. මම එකක් දාන්නම්. දැන් බලන්න.
e-soft කියලා print වෙනවා. 3 print වෙනවා. heart එකක් ওই විදිහට LED වලින් එනවා. එතන හදලා තියෙන icons අපිට අරගෙන එතන තියෙන ඕනම icon එකක් මෙතනින් select කරලා දාන්න පුළුවන්. icons වර්ග කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ තනියම කරනකොට කරලා try කරලා බලන්න. තව කුරුල්ලෙක්ද කොහේ ඉන්නා මෙතන බලමු අපි. කුඩයක් වගේ එකක් තියෙනවා. ඔන්න ඔය විදියට. ඔන්න වගේ පොඩි ප්‍රැක්ටිකල්ස් ඔයාලා ගෙදරදි කරලා බලන්න බේසික් එක පාවිච්චි කරලා. බේසික් එකේ තියෙන දේවල් පාවිච්චි කරලා on start එකටයි forever එකටයි කෝඩ් කරලා බලන්න. අපි මේ ප්‍රැක්ටිකල් කරපු ප්‍රැක්ටිකල් දෙක ලබන සතියේ ලියා ගමු. අද එහෙනම් අපි ආයෙත් මේ කොටස මෙතනින් නවත්තලා අපි යමු ස්ක්‍රැච් ලෙසන් එකට. මොකද ස්ක්‍රැච් වලින් මම එක්සෑම් එකට දාලා තියෙන නිසා නැත්නම් මට මේකේ ටිකක් කරලා මේ ස්ක්‍රැච් එකට යන්න තිබුණා. එක්සෑම් එකට දාපු නිසා කරන්න ටයිම් එකක් එන්නේ නැති නිසා ස්ක්‍රැච් එකට යමු. ප්‍රැක්ටිකල් බුක් එක ගන්න ඔය පොත ඔහොමම තියලා ප්‍රැක්ටිකල් බුක් එක අරගෙන ගිය සතියේ මම කිව්වා ඔයගොල්ලෝන්ට ටයිම් එක ආවේ නැති ටයිම් තිබිච්ච නැති කටට ආයෙත් පොඩ්ඩක් දෙන්නම් කියලා ලියා ගන්න. ඉතින් අපි අන්තිමටම මෙන්න මේ විදියට ස්ක්‍රැච් වල ඉන්ටර්ෆේස් එක ඇඳගෙන නතර කරේ. මේ ටික ලියා ගන්න බැරි වෙච්ච කට්ටිය ඉක්මන් කරලා මේ ටික ලියා ගන්න. මේ විදිහට ඉන්ටර්ෆේස් ගැන තමයි ප්‍රශ්න පත්‍රේ දාලා තියෙන්නේ. නැතුව කෝඩ් බ්ලොක්ස් අඳින්න දාලා නැහැ. එක ඒ වගේ මොකද්ද වෙන්නේ කියන එක සමහර විට අහලා තියෙන්න පුළුවන්. මේ කලර්ස් වලින් වෙන දේවල් සමහර විට අහලා තියෙන්න පුළුවන්. ඒක නිසා අද කරන කොටස විතරයි එක්සෑම් පේපර් එකේ තියෙන්නේ. මේකට තව ටයිම් ඕන කවුරු හරි ඉන්නවනම් ඉක්මන් කරලා මේක ඇඳ ගන්න. ගිය සතියේ හිටිය කට්ටිය. ගිය සතියේ හිටියේ නැති කට්ටිය වීඩියෝ එක අරගෙන හරි මේක ෆොටෝ එකක් හරි අරගන්න. මොකද දැන් ආයෙත් මේක අඳින ටයිම් එකක් දෙන්න බෑ. කොබන්න මේකට තව ටයිම් ඕන කවුරු හරි ඉන්නවද? නෑ නේද? අපි එහෙනම් මේකේ තියෙන ඒවා එකිනෙක අඳුන ගන්නෙමු. ලියන්න යටින් අංක 1 යටතේ. අංක 1ට දාලා අංක 1 යටතේ ලියා ගන්න මම දැන් කියන එක. අංක 1 මෙනු බාර්. යටින් ලියාගෙන යමු. මෙනු බාර්. මිස් ගිය සතියේ ස්ක්‍රැච් වලට කොච්චර ඉඩ ගියාද? මේක විතරයි පුතේ අඳගත්තේ. මේකයි පිටුවක් විතර තියාගත්තම ඇති. පැත්තක් විතර තියාගත්තම ඇති. thank you. හරි. අංක 1 මෙනු බාර්. මෙහිදී මෙහි ඇති මෙනු මගින් වැඩසටහන සේව් කිරීම සහ අලුත් වැඩසටහනක් ලබා ගැනීම වැනි ක්‍රියාවන් සිදු කරගත හැක.
ඊළඟට අංක 2 දාලා ලියන්න block palette. block palette. අංක 2 දාලා ලියන්න block palette කියලා. කෝඩ් කිරීමට අදාළ සම්පූර්ණ බ්ලොක්ස් ටික මෙහි අන්තර්ගත වේ. මොකක්ද මිස්? සම්පූර්ණ බ්ලොක්ස් ටික මෙහි අන්තර්ගත වේ. ඊළඟට අංක 3 යටතේ ලියන්න blocks කියලා. ඒක යටතේ වෙනම description එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අංක 4 යටතේ ලියන්න script area කියලා. script area. script area. එතන ලියන්න ක්‍රමලේඛ සංවර්ධනයට යොදා ගන්නා ප්‍රදේශය. ක්‍රමලේඛ සංවර්ධනයට යොදා ගන්නා ප්‍රදේශය. ඊළඟට අංක 5 sprite. ක්‍රියාවන් පෙන්වන කුඩා සංකේතය. ක්‍රියාවන් පෙන්වන කුඩා සංකේතය. මෙවැනි සංකේත රාශියක් දක්නට ඇත. මිස් පොඩ්ඩක් ආයි කියනවද? ක්‍රියාවන් පෙන්වන කුඩා සංකේතය මෙවැනි සංකේත රාශියක් දක්නට ඇත. ඊළඟට 6. 6න් අපි ඇඳගත්තේ මෙමගින් වැඩසටහන සම්පූර්ණ තිරය මතට ගත හැක. මෙමගින් වැඩසටහන අංක 6. මෙමගින් වැඩසටහන සම්පූර්ණ තිරය මතට ගත හැක. ඒක නම් මොකක්ද? full screen. full screen. මිස් ප්‍රසන්ටේෂන් මෝඩ් එක නෙමෙයිද? නෑ පුතේ ප්‍රසන්ටේෂන් මෝඩ් කියලාත් කියන එක එක ඒ වගේ එක එක විදියට එන්නේ. දැන් මගේ එකේ ගත්තට පස්සේ ෆුල් ස්ක්‍රීන් කියලාත් කියනවා, ෆුල් ස්ක්‍රීන් කන්ට්‍රෝල් කියලාත් කියනවා, ප්‍රසන්ටේෂන් මෝඩ් කියලා කලින් version වල කියනවා. ෆුල් ස්ක්‍රීන් කන්ට්‍රෝල් කියලා ලියා ගන්න ඔයගොල්ලෝ.
full screen control හරි full screen හරි කියලා ලියා ගන්න. ඊළඟට අංක 7 stage එතන ලියන්න වැඩසටහන නිර්මාණය වන ස්ථානය. වැඩසටහන නිර්මාණය වන ස්ථානය. එය x හා y ඛණ්ඩාංකවලට බෙදා ඇත. එය x හා y ඛණ්ඩාංකවලට බෙදා ඇත. ඊළඟට අංක 8 එතන ලියා ගන්න මෙහිදී ස්ටේජ්හි ඇති ස්ප්‍රයිට්හි වෙනස්කම් සිදු කරගත හැක. මෙහිදී ස්ටේජ්හි ඇති ස්ප්‍රයිට්හි වෙනස්කම් සිදු කරගත හැක. ඒක නම් මොකද්ද? ඒකට පුතේ tools තියෙන එක tool palette එක කියලා කියන්නත් බෑ. ඒක ඒ විදිහට ලියා ගන්න. නමකින් හඳුන්වන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම stage එකේ යට තියෙන කොටස stage එකේම තමයි අයිති වෙන්නේ. stage එකේ තියෙන වෙනස්කම් සිද්ධ කරන තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. XY ඛණ්ඩාංක හදන්න, size එක විශාල කරන්න, ඒ වගේ දේවල් වලට. මෙහිදී ඇති ස්ප්‍රයිට්හි වෙනස්කම් සිදු කරගත හැක. නමය sprite list. ප්‍රොජෙක්ට් එකේ භාවිතා වන ස්ප්‍රයිට්ස් තබා ගන්නා ස්ථානය. ප්‍රොජෙක්ට් එකේ ඇති ස්ප්‍රයිට්ස් තබා ගන්නා ස්ථානය. ඊළඟට 10 backdrop. ප්‍රොජෙක්ට් එක සඳහා බෑග්ග්‍රවුන්ඩ් එකක් ලබා දීමට.
11 choose a sprite. Choose a sprite. ප්‍රොජෙක්ට් එක සඳහා ස්ප්‍රයිට්ස් සිලෙක්ට් කර ගැනීමට ප්‍රොජෙක්ට් එක සඳහා ස්ප්‍රයිට් සිලෙක්ට් කර ගැනීමට හරි ඔන්න ඔහම තමයි ඉන්ටර්ෆේස් එක ගැන අපි කතා කරන්නේ. ඊළඟට තියෙනවා අපි ඊතර ටිකක් දාලා මෙන්න මේ විදියට මේවා පුතේ මේ පාටවල් වලින් නම් කරගන්න. මේක ලානිල්, මේක දම්, ලාදම්, කහ, තැඹිලි, ලාමනිල්, කොළ, ආයෙත් තද තැඹිලි, රෝස. මේ ටික ඕගොල්ලන්ට මම කිව්වා පාට පැන්සල් අරන් එන්න කියලා. පාට පැන්සල් වලින් මේ වගේ පාට කරගන්න නැත්නම් පාට පෑන් වුණත් කමක් නැහැ. නම් කරගෙන මෙතන තියෙන විදිහෙන් ඔයාලට පේනවා ඇති මුලින්ම තියෙන motion එක ඊළඟ තියෙන looks ඊළඟ තියෙන sound event control sensing operator variables my blocks ඔන්න ඔය ටික ඔය ඊතලවල ලියා ගන්න. ඊට පස්සේ අපි වෙන වෙනම මේවා කතා කරන ලබන සතියේ scratch වෙලාවේදී motion එකෙන් මොකද්ද වෙන්නේ looks එකෙන් මොකද්ද වෙන්නේ sound එකෙන් මොකද්ද වෙන්නේ කියන ඒවා ටික ඊතල දාලා අදාළ පාටින් හරි කමක් නැහැ මේවා ලියා ගන්න. ඔයාලා ලියනකම් මම පැහැදිලි කරන්නම් සමහරට එක්සෑම් එකට එන්නත් පුළුවන් මේ වගේ ඇතුලේ අපිට කරන්න පුළුවන් දේවල් මොනවාද කියන එක. ඒක නිසා ලියන ගමන් අහගෙන ඉන්න දැන් නෝට් ඩවුන් කරන්න දෙන්න වෙලාවක් නැති නිසා. motion එකේදී වෙන්නේ ස්ප්‍රයිට් එක එක තැන් වලට යන එක, කැරකෙන එක, දුවන එක, ඒව හදන එක තමයි motion එකේදී වෙන්නේ. motion කියන්නේ චලනය වීම. අපේ ස්ප්‍රයිට් එකේ චලනය වීම හදන එක තමයි motion එකේදී වෙන්නේ. ඔයාලා මේව දන්න ටික මම ආයෙත් මේ මතක් කරනවා. looks එකේදී වෙන්නේ අපිට output එකක් දෙන්න. hello, hi, ඒ වගේම good morning, ඒ වගේ දේවල් output එකක් විදියට දෙන්න අපි පාවිච්චි කරනවා looks එක. එතකොට sound එකෙන් වෙන්නේ මොනවා හරි සංගීතමය කටයුත්තක් සංගීතයක් දෙන්න, පූසගේ සද්ද දෙන්න, අන්න ඒ වගේ සංගීත කොටස් ඇතුළත් වෙන්නේ මෙන්න මේ sound කියන section එකේ. event එක තමයි ප්‍රධානම එක. event එකේදී වෙන්නේ අපේ මේ program එක ආරම්භය ගන්න එක. කොඩිය ක්ලික් කරාට පස්සේ එන්න පුළුවන්, space එක ක්ලික් කරාට පස්සේ එන්න පුළුවන්, ඒ වගේම අදාළ sprite ව ක්ලික් කරාට පස්සේ event එකේ එන්න පුළුවන්. control එකේදී උනේ repeat කරන if else දාන forever දාන කොටස් ටික තියෙන්නේ control එකේ. තේරීමක්ද පුනර්කරණයක්ද කියලා දාන්න තියෙන්නේ control කියන section එකේ. sensing කියන section එකේ තමයි තියෙන්නේ ප්‍රශ්න අහන එක. what's your name කියලා input එකක් අරගෙන answer එක දෙන ටික තමයි sensing කියන කොටසේ තියෙන්නේ. ඒ කියන්නේ input. දැන් අපි අර ඉගෙන ගත්ත microbit එකේ input එකේ තියෙන කොටස් ටික තමයි මෙන්න මේ sensing එකේ තියෙන්නේ. ප්‍රශ්නයක් අහලා answer එක input කරගන්න එක. operators වල තියෙන්නේ ධන ඍණ වැඩි කිරීම බෙදීම වගේ ඒවා and or ඒ වගේම join එක තියෙනවා operators වල එකතු කරන්න අඩු කරන්න බෙදන්න වගේ දේවල්. variables වල තියෙන්නේ අපිට විචල්‍යයක් සදා ගන්න. මොකක් හරි එහෙකට input කරන එකක් අල්ල ගන්න, ගබඩා කරගන්න නමක් හදා ගන්න එක තමයි අපි variables වලින් කරන්නේ. my blocks වලින් කියන්නේ අපිටම කියලා blocks make කරගන්න එක. ඒක ඔයාලගේ මේ session එකේ නැහැ. my blocks වලින් කරන්නේ Tamanටම කියලා blocks හදාගෙන save කරගෙන තියාගන්න එක. ඒක ඔයගොල්ලන්ට practical එකක් විදිහට කරන්න නැහැ. එහෙනම් ඔය ටික ලියාගත්තා දැන් මම එකිනෙක පස්සේ හඳුන්වන්නම්. දැන්ට මතකේ තියාගන්න motion වලින් මොකද්ද උනේ? looks වලින් මොකද්ද උනේ? sound, events, control යන දේවල් වලින් මොකද්ද උනේ කියන ටික.
දැනට කලර්ස් එක්ක නම් කරගන්න මේ රවුම් වල තියෙන දේවල් මොනවද කියන එක. මිස් ඔය ටික විභාගයට ගන්නවද? ඔක්කොම නැහැ. ඉතින් මට හරියටම කියන්න බෑ පේපර් එකට එන ඒවා. මම මේ අද වෙනකන් කතා මේ දැන් වෙනකන් කතා කරපු ටිකෙන් එක්සෑම් පේපර් එකේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. බ්ලොග්ස් අඳින්න නෑ. බ්ලොග්ස් ඇඳලා කෝඩ් එක ඇඳලා ලියන්න නැහැ. දැන් කතා කරපු ටික එන්න පුළුවන්. මේ වගේ ඔයාලට අමතක වගේ තැනක් තියෙනවා නම් අහන්න. මෝෂන් එකෙන් වෙන්නේ මොකද්ද, ලුක්ස් එකෙන් වෙන්නේ මොකද්ද කියන තැන් වල අමතක තැනක් තියෙනවා නම් පැන්සලෙන් ලියා ගන්න දැනට. මේවා ප්‍රැක්ටිකල් එක ගොඩක් කරපු නිසා අමතක වෙන්න විදියක් නැහැ. මිස් ඔව්. ලුක්ස් වල කලර් එක මොකක්ද? මොකද්ද පුතේ? ලුක්ස් වල තියෙන කලර් එක මොකක්ද? ලුක්ස් වල තියෙන්නේ ඩාර්ක් පර්පල් වගේ. තද්ද දම් පාට වගේ පාටක්. තව වෙලාව ඕන කවුරු හරි ඉන්නවද? තව වෙලාව ඕන කවුරුවත් නැද්ද පුතේ? හරිනේ. එහෙනම් මම ස්ටොප් කරනවා ෂෙයාරින් එක. එහෙනම් මතක ඇති ඔයගොල්ලෝ අසයින්මන්ට් එක ගැන මම එක්සෑම් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට කියන්නම්. දැන් එක්සෑම් එක තියෙන නිසා එක්සෑම් එකේ rules and regulations ගිය සැරේ වගේමයි ඔයගොල්ලෝ answers ලියනකොට හරියට පේපර් එකේ පැහැදිලිව ලියන්න. ඒ වගේම ෆොටෝස් ගන්නකොට හොඳට ફોකස් කරලා එක කොලෙන් ෆොටෝස් 4-5ක් එවන්න එපා. එක ෆොටෝ එකක් විතරක් එවන්න බලා ගන්න. මොකද මම ෆොටෝස් බලන්න ගියාට පස්සේ මම ඔයාලගේ ක්ලාස් එක විතරක් නෙමෙයි බලන්නේ. ග්‍රේඩ්ස් 4ක පේපර්ස් බලනවා. ළමයි 200ක් 300ක් වගේ පේපර්ස් බලන. ඒක නිසා මට උදව්වක් විදියට පැහැදිලි වේවල් නැත්තම් මට හරි අපහසුයි බලා ගන්න පේපර්ස් ලියනකොට රූලක් ආන්සර්ස් ලියන්න. හැම පැත්තකම අංක දාන්න. මේක එක නම් එහා පැත්ත දෙක. මොකද ඔයාලා ෆොටෝස් යන පිටුව එන්නේ ෆොටෝස් දෙකකටනේ. පැති දෙකක් නිසා ඒතර පැති වල අංක දාගෙන යන්න. ලොකු අකුරෙන් ඔයාලගේ නම ලියන්න. බැච් එක නම් දාන්න අවශ්‍යම නැහැ. මොකද මට නමෙන් අඳුර ගන්න පුළුවන් කවුද මොන බැච් එකේද කියන එක. නම ලියන්න ලොකු අකුරෙන් පැහැදිලිව පේපර් එක ලියන්න. විනාඩි 15කට කලින් ලොග් වෙන්න. කියන්නේ 4:45 වෙනකොට ලොග් වෙලා ඉන්න. හොඳට රෙඩි වෙලා එන්න. එන්විලොප් එක කඩන්න එපා. මම කිව්වට පස්සේ තමයි එන්විලොප් එක බ්‍රේක් කරන්න ඕන. හොඳට වීඩියෝ එක හදාගෙන එන්න. වීඩියෝ එක දිගටම තියෙන්න ඕන. කනෙක්ෂන් එක හොඳට බලාගෙන තියාගන්න. එහෙනම් අපි අදට අපේ සෙෂන් එක ස්ටොප් කරමු. thank you very much join වෙලා හිටියට. හොඳට පාඩම් කරලා හොඳ ලකුණු ගන්න try එකක් දෙන්න. goodbye everyone. Goodbye. Goodbye teacher. Good night.